ආයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවනි යෙහෙළියනි සියලු දෙනාම සාහිත්‍ය වාසයේදී තවත් පොතක් අරගෙන තමයි මම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ රිවිව් එක. ඉතින් අද දවසේ පොත විදියට මම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන කෘතිය සමාජයේ වැඩිපුරම කතිකාවතට ලක් නොවන සමාජයේ හැංගිලා තියෙන දේවල් නෑ වැරදි. සම්පූර්ණයෙන්ම අපි වාක්‍ය මුලින් ඉඳලා ගමු. සමාජයේ තියෙන නමුත් වැඩිපුර කතා කරන්නට අකමැති දේවල් ගැන තමයි ලියවෙච්ච කෘතියක් ගැන තමයි අද දවසේදී කතා කරන්නේ. මොකද මේවා සාමාන්‍ය සමාජයේ පුරාවට දකින්න ලැබෙන දේවල්. නමුත් අපි හිතනවා ඒ වගේම නැහැ කියලා අපි කතා නොකර ඉන්නවා සාහිත්‍ය කෘතිය තුළ හෝ සාමාන්‍ය ජීවිතයේදී. ඉතින් අද දවසේදී එන්නේ මේ වගේ ටිකක් අමුතු පැතිකඩවල් ස්පර්ශ කරපු කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව තමයි අද දවසේදී ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි යමු මේ පොත මොකක්ද කියලා බලලා එන්නට. අද දවසේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කෘතිය තමයි ගැහැණු පිරිමි මල් පළතුරු. අමුතු මනාමක් වුණාට ඉසුරු චාමර සෝමවීර ලේඛකයාගේ කෙටි කතා සංග්‍රහයක් විදිහට මේ කෙටි කතාව ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ කෙටි කතා සංග්‍රහය තුල මම කියවගෙන යද්දි මම ගැහැණු පිරිමි මල් පළතුරු කියන නමෙන් බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා මහා භයානක එහෙම නැත්නම් ගැඹීර කියමු. එහෙමත් නැත්නම් හරි වචනයක් මට දෙන්න අමාරුයි. නමුත් ඒක බරපතල මාතෘකා කීපයක් ඔව් ස්පර්ශ කරලා තිනවා ඊටමත් අපූර්වටම. ඉතින් මගේ කතාවේ තුල මේ රිවිව් එක තුල බලාපොරොත්තු වෙනවා මොහුගේ කතාවේ කෙටි කතාවල තිබුණු පැතිකඩවන් ගැන කතා කරන්න. ඒ වගේම මේ කතාවල සමාජයේ ස්පර්ශ කරන්නට බලාපොරොත්තු වෙලා තියෙන මාතෘකා ගැන කතා කරන්න. ඒ වගේමයි ලේඛනය ගැන කතා කරන්න. ඉතින් මෙන්න මේ දේවල් ගැන කතා කරද්දී විශේෂයෙන්ම ගැහැණු පිරිමි මල් පළතුරු කෙටි කතාවේදී අපිට කෙටි කතා කීපයක්ම තියෙනවා. ඔහුගේ පිදුම මට ඉතාමත් අපූර්වට සිත් ගත්ත මෙන්න මේ කාරණේ හින්දා. පිදුම මං කියන්නම්. පිදුම සාන්තලාට, කෙඳුරන්ට සහ චතු නිවර්තනාලට මහත් ආදරයෙන් සහ භක්තියෙන්. මං හිතුවා මේ සාන්ත නැත්නම් චතුලා නිවර්තනලා මේ කියන චරිත සාමාන්‍යයෙන් කතුවරයත් එක්ක සම්බන්ධිත චරිත ටිකක් වෙන්න පුළුවන් කියලා ස්තුතියකදී පිදුමකදී අපි එහෙමනේ සාමාන්‍යයෙන් සාහිත්‍ය කෘතියක දකින්නේ. නමුත් මේ කතාවේ කෙටි කතා ටික නම් කරලා තියෙන්නේ මෙන්න මේ චරිතත් එක්ක සම්බන්ධ වෙන විදියට. ඉතින් ඒ චරිතත් එක්ක සම්බන්ධ වෙන කෙටි කතාවල විවිධ පුද්ගල චරිත, විවිධ ලෝක කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙම තමයි, පෘථිවියම තමයි, මේ නූතන ලෝකෙම තමයි අරගෙන තියෙන්නේ. නමුත් ඔවුන් ලෝකේ දකින්න විදිය, ඔවුන්ට ලෝකේ ස්පර්ශ වෙන විදිය මෙන්න මේ විදියට ඉතාමත් අපූර්වටම රචනා කරපු කෘතියක් තමයි, කෙටි කතා සංග්‍රහයක් තමයි මෙන්න මේ ගැහැණු පිරිමි මල් පළතුරු කියන මේ කෘතිය. කවරේ ඉතාමත් අමුතුයි. එහෙම කියමු. කවරේ ඉතාමත් අමුතු කවරයක් විදියට පොත අතට ගත්තට පස්සේ මට හිතා ගන්න බැරුණා මොන වගේ කතාවක්ද මේ යන්නේ කියලා. මුලින්ම මතක් කරන්න ඕනේ මේක සාමාන්‍යයෙන් 18ට වැඩි හිටියන්ට කියන තේමාව යටතේ තමයි කෙටි කතා ටික ඉදිරිපත් වෙන්නේ. ඒකෙදි හේතුව තමයි මේවල ලේඛකයා විසින් කියලා තියෙන, ලේඛකයා විසින් යොදාගත්ත වස්තු බීජයන් වලට ගොඩක් වෙලාවට වැඩිහිටියන්ට කතාවට ලක් වෙන කරුණු කාරණා තමයි අන්තර්ගතලා තියෙන්නේ. නමුත් මේ හැම කතාවක්ම අපේ සමාජයේ ජීවත් වෙන ලේඛකයාට දැනෙච්ච අර සාන්තලා, චතු නිවර්තනාලා, කිඳුරන් මේ සමාජයේ දකින්න ලැබෙනවා. ඒ ලැබුණු පන්නරය ඒ ඔහුට දකින්න පුළුවන් දේ අමුතුම විදිහකට ඉදිරිපත් වෙලා තියෙනවා කිව්වොත් ඉතාමත් නිවැරදි. මේ පටුනේ තියෙනවා කෙටි කතා කීපයක්. කෙටි කතා කීපය තමයි නිල්මල් ගවුම, ශාන්ත, ඊළඟට කිඳුරු වෙරළ, ගැහැණු පිරිමි මල් පළතුරු, ඌ, පෙරේරා මහත්මිය, සුදු අයියා කියන මෙන්න මේ කෙටි කතා ටික. මේකෙන් ගැහැණු පිරිමි මල් පළතුරු කෙටි කතාව තමයි මුල් කවරේට දාලා ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේ කතාවලින් මට වැඩිපුරම හිතට ගියේ නිල්මල් ගවුම කියන කෙටි කතාව. මම මේ හැම කෙටි කතාවක් ගැනම විස්තර කරන්න යන්නේ නැහැ කොහෙත්ම. හේතුව ඒක මේ කෙටි කතා ටික කියවන්නට බලාපොරොත්තු වෙන ඉන පාඨකයාට ඒක ලොකු අසාධාරණයක් වෙන හින්දා. නමුත් මට මේවල තියෙන වස්තු බීජ ටික මේ ලේඛකයා ස්පර්ශ කරන්නට උත්සාහ කරලා තියෙන, කතා කරලා තියෙන ඒ පැතිකඩයන් ටික විතරක් මම මේව පෙන්නලා දෙන්නම්. හැබැයි ඒකත් මම පෙන්නලා දෙන්නේ පොදුවේ මිසක් කෙටි කතාවෙන් කෙටි කතාවට නෙමෙයි. පළවෙනි කතාව නිල්මල් ගවුම මට හිතට ඇල්ලුවේ වෙන මොකටවත් වඩා සාමාන්‍යයෙන් අපි ජීවිතයේදී සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ගියාට පස්සේ සමහර අවස්ථාවලදී ඒ සම්බන්ධතාවය අපි මහමෙරක් දුරට, මහමෙරක් බරට, මහමෙරක් ප්‍රාර්ථනා, මහමෙරක් ආසාවන් එකතු කරගෙන
අපි ජීවත් වෙනවා මෙන්න මෙහෙම අපි ජීවත් වෙනවා මෙන්න මෙහෙම අපි මේ කාලෙදි මෙහෙම කරමු මේ විදිහට අපි හොඳින් ඉමු කියන වගේ හැඟීමකින් මම මේ කියන්නේ සාමාන්‍ය විවාහ ජීවිතය වෙන්න පුළුවන් වෙනත් පුද්ගල සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට අපි ජීවත් වෙනකොට කීප කාලයක් යනකොට මාස කීපයක් අවුරුදු කීපයක් යනකොට මේ බැඳීමට මොකද වෙන්නේ? මේ බැඳීම යම්කිසි මොහොතක අලස බවක් යම්කිසි මොහොතක ඒකාකාරී බවක් යම්කිසි මොහොතක විඩාවක් ඇති කරන්න මොන හේතුවක් හින්දාද? ඉතින් මේ නිල් මල් ගවුම කියන වස්තුවේ නැත්නම් කතාව තුළ මේ වස්තු බීජය කරගෙන තියෙන්නේ මෙන්න මේ කාන්තාවකට දැනෙන තමන්ගේ වර්තමාන ප්‍රේමය තුළ වර්තමාන විවාහය තුළ ඇය සිර වෙලා එතනින් එහාට ඒ සිරවීමෙනුත් ගැලවිලා නැවත පශ්චාත්තාප වෙනවා පරණ ප්‍රේමයක් ගැන. පරණ ප්‍රේමයකුත් නෙමෙයි මේක. ඒ ප්‍රේමය පිළිකුලක් එක්ක ස්මරණය කිරීමක්. ඒක අමුතුම පැත්තක් කියන්නේ ඒ වගේ සිතුවිල්ලක් සමහර විට ජනිත වෙන්නේ අර මං කියපු මානසිකව හෝ ශාරීරිකව ඒ විඩාව දැනුණු කෙනෙක්ට විතරක් වෙන්න පුළුවන්. හේතුව තමයි මෙන්න මේ කතාවේ ඉන්න චරිතය උත්සාහ කරනවා තමන්ගේ ප්‍රේමයක් නැත්නම් තමන්ගේ ජීවිතයට තවත් සහකරුවෙක්ව සම්බන්ධ කරගෙන ප්‍රේමයක් ගෙන. නමුත් ඇයම කල්පනා කරනවා එහෙම කරලා මොකක්ද මේකේ තියෙන ඵලය? මට ඇත්තටම එහෙම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ කියලා. නැවත කල්පනා කරනවා මම අපරාධي මගේ සම්බන්ධය නතර කළේ ඒක තව ටිකක් තිප්පනම් ඉවසලා හිටියනම් ඒ වගේ දෙයක් නොවුණා නම් මේ අදට මම තනිකඩ නැහැ නේ කියලා. අන්න ඒ වගේ ඇත්තටම ඔය සිතුවිල්ල සමහර වෙලාවට ජීවිතේ එකපාරක් හැවේ සාමාන්‍ය අවුරුදු 40ක් විතර ගත වෙලා නම් සාමාන්‍ය ජීවිතේ බොහෝ වෙලාවට ඔය සිතුවිල්ල බොහෝ පුද්ගලයන් තුළ ඇති වෙනවා ඇති. සමහර විට ඒ පුද්ගලයා තුළ ඇතිවෙන සිතුවිල්ල පුද්ගලයා හෝ පුද්ගලිය තුළ ඇතිවෙන මේ සිතුවිල්ල නිර්භයව ප්‍රකාශ කරන්න බැරි වෙනවා ඇති. නමුත් හෘදය සාක්ෂියට එකඟව අර යම්කිසි විඩාවක් යම්කිසි අලස බවක් තමන්ගේ බැඳීම් තුළ සමහර විට දැනෙනවා වෙන්න පුළුවන්. ඒ බැඳීම දැනිච්ච හැටි ඒ හැඟීම ඒ බැඳීම බිඳිලා ගිය හැටි හැඟීම දැනෙච්ච හැටි තමයි අපූර්වන නිල්මල් ගවුම සංකේතයක් විදියට භාවිතා කරලා මේ ලේඛකතුමා උත්සාහ කරලා තියෙනවා අමුතුම පැතිකඩක් ස්පර්ශ කරන්න. ඉතින් මට කතාව කියන්නට බෑ. මට දැනෙච්ච දේ පමණයි රිවිව් එකකදී කතා කරන්නට පුළුවන් වෙන්නේ. හේතුව තමයි මේ පොත තාමත් ඔයගලන්ට මිලදී ගන්න බැරි වුණොත් මම අවසානයේදී කියන්නම් පොත කියවලා ඔබට මේ කතාව රස විඳින්න යම්කිසි අමුතු පැත්තකට ස්පර්ශ කරන්න ඔයගලන්ට ආසාවක් තියෙනවා මේ කෙටි කතා සංග්‍රහය කියන්න කියලා. ඊට පස්සේ මේ කතාව තුළ මම දැකපු අනිකුත් කාරණේ තමයි ගැහණු පිරිමල් පළතුරු කතාවත් ඉතාමත් හොඳ කෙටි කතාවක් විදිහට මට දැනුණා. ඊට අමතරව පෙරේරා මහත්මිය කියන චරිතය යොදාගෙන ලියපු කෙටි කතාවත් ඉතාමත් අපූර්ව දැනුණා. හේතුව තමයි විශේෂයෙන්ම මේ මෑගේ චරිතයත් ඉතාමත් පුදුමාකාරයි. තමන්ගේ විවාහය බොහෝ කාලයක් ගත වෙලා ඒ විවාහය තුළ සමහර විට ඒ විවාහය නීරස වෙලා ගිහිල්ලා අවසානයේදී මේ පෙරේරා මහත්මියට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වියෝව නැත්නම් මරණයටපත් වීම කොයිතරම් මොන විදිහට දැනෙනවද? එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු බිඳ වැටුණා ඇති. ඊටමත් අපූර්වට ඔහු ලියලා තියෙනවා. මට කතාව කියන්නට බැහැනේ ආදරණීය යහළුවනේ. ඒකින්ද මම මෙතනදී ගොළු වෙනවා, මෙතනදී මම ලබු වෙනවා. යම්කිසි කරුණු ටිකක් පමණක් කතා කරන්න. නමුත් ඔබට ආරාධනා කරනවා මේ වගේ කතාවක් කියවලා කෙටි කතාවක්නේ. අමුතු ලොකු දිගුම නෑ. මේක ඔක්කොම කෙටි කතා ටික බැලුවොත් පිටු 10කට 9කට 11කට 12කට සීමා වෙන පොඩි කෙටි කතා ටිකක්. ඉතින් ඊටමත් ඉක්මනින් හොඳින් කියව ගන්න පුළුවන් විවිධ කෝණයන් ඔහු ස්පර්ශ කරලා තියෙනවා. ඒකාකාරී බවක් නැහැ. අනිත් එක තමයි දැනුණු අනිත් දේ තමයි මේ කෙටි කතාවල ඉන්න පුද්ගල චරිත සමහර විට අනිත් කෙටි කතාවෙත් ඉන්නවා. එතකොට සමහර විට මේ එකම ගමක්ද නැත්නම් එකම ලෝකයක්ද? මට ඊට පස්සේ හිතුණා නෑ මේ අපි ජීවත් වෙන ලෝකයනේ කියලා. ඉතින් මේ ජීවත් වෙන ලෝකය තුල ඉන්න මිනිස්සුන් තමයි මේ නම් වලින් හඳුන්වලා ඉසිරු ලේඛකයා ඊටමත් අපූර්වට පණ දීලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේකෙදි කිඳුරු වෙරළ ගැන කතා කරොත් එහෙම ඒකෙදි සමලිංගිකත්වය ඔහු කතා කරලා තියෙනවා. ඉතින් මේ සමලිංගිකත්වය යටතේදී මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු හැටියට ඔවුන්ට ලෝකේ දැනෙන්නේ කොහොමද? ලෝකයට උන් පේන්නේ කොහොමද? විදියට පැති දෙකකින් කෝණ දෙකකින් ඔහු උත්සාහ කරලා තියෙනවා කතා බහ කරන්නට. ඊටත් අමතරව සුදු අයියා වගේ ඊළඟට ගත්තොත් එimhe සාන්ත වගේ චරිතවල අපිවම හම්බු වෙනවා සමහර තැන්වලදී. ඉතින් ඒ අපිව ජීවිතයේ කාලයක් ගත වුණාම තියෙන ජීවත් වෙලා
ඇතිවෙච්ච විඩාව මේ පුද්ගල චරිත තුලදී නැවත කැඩපතකින් බැලුවා හා සමානව පරවර්තනය වෙලා පේන්න ගන්නවා. ඉතින් මම ආරාධනා කරනවා මේ කෙටි කතා සංග්‍රහය කියවන්නට. මොකද නවකතාවක් නම් මට රිවිව් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්, පසුබිම ගැන කතා කරන්න පුළුවන්, කතාව ගැන කතා කරන්න පුළුවන්, එහෙම නැත්නම් පරිවර්තනයේ සම්බන්ධයෙන් කතා කරන්න, මේ දේවල් ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. නමුත් මේ කෙටි කතාව තුළ, කෙටි කතා සංග්‍රහය තුළ පිටු 77කට සීමා වෙනකොට මට මේ ගැන වැඩි දුර කතා කරන්නට හැකියාවක් නැහැ. මොකද ඒකෙන් යම් කරුණු කාරණා එළිදරව් වුණොත්, එහෙම නැත්නම් යම් කරුණු කාරණා කියවුනොත් එහෙම ඒක ස්පොයිල් එකක් නැත්නම් ඔයගලගේ රසස්වාදයට ලොකු බාධාවක් වෙන හින්දා. ඉතින් පොත කියවන්න ආස නම්, අමුතු කෝණයක් හොයන්නට යන්න ආස නම් 18ට වැඩි සියලු දෙනාටම අවස්ථාවක් ලැබෙනවා ඉසුරු චාමර සෝමවීර ලේඛකතුමාගේ ගැහැණු පිරිමි මල් පළතුරු කෘතිය රුපියල් 350කට grantha.lk වෙතින් ලබා ගන්නට. ඉතින් මේ කෘතිය කියවලා ඉන්නවා නම් කවුරු හරි මට මේ දැනෙච්ච අර සමාජයේ විවිධ පැතිකඩයන් අල්ලන්නට ගත්ත උත්සාහයන් ගැන ඕගලන්ට දැනෙච්ච කරුණු කාරණා පහදින් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මට ලොකු ආසාවක් ඇති වුණා මොහුගේම අනිකුත් කෘති වගේකුත් තියෙනවා. සුද කියන කාව්‍ය සංග්‍රහාවක් 2005 දී වසරේ ප්‍රශස්ත යොවුන් සාහිත්‍ය දායකත්වයේ සඳහා ගොඩගේ සාහිත්‍ය සම්මාන ලැබිච්ච තාණ්ඩව කාව්‍ය සංග්‍රහය 2009 දී, මලක් කතා කරයි කෙටි කතා සංග්‍රහය 2013 වසරේදී, වසරේ ප්‍රශස්ත කෙටි කතා සංග්‍රහයට වන ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනපු කෙටි කතා සංග්‍රහය, අප දෙදෙනා මැද මහ මුහුද කාව්‍ය සංග්‍රහය 2016 දී. මේ පොත කියවලා වුණාට පස්සේ මට ඇත්තටම ආසාවක් හිතුණා බුක් ෆෙයාර් එකේ නැත්නම් BMICH එකේදී මෙන්න මේ මලක් කතා කරයි කෙටි කතා සංග්‍රහය කොහොම හරි හොයාගන්න. හේතුව මේ ලේඛකයා ස්පර්ශ කරලා තියෙන පැති, මේ ලේඛකයා කතා කරන්න උත්සාහ කරලා තියෙන කාරණා ඇත්තටම මේ ලෝකේ තියෙන දේවල්. ඉතින් මට ඇත්තටම අවශ්‍ය වුණා මොහු මෙන්න මේ මලක් කතා කරයි කියන එකට කොයි වගේ අර්ථකථනයක් එහිදී ලබා දීලා තියෙනවද කියන එක බලන්නට. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ පොත කියවලා ඔබට දැනුණු දේවල් සඳහන් කරන්න. ඉතින් මේක පළවෙනිම කෙටි කතා සංග්‍රහය විදියට මෙන්න මේ මගේ වීඩියෝ සීරීස් එකේදී ගමන් කරන්නේ. ඉතින් තවත් කෙටි කතා සංග්‍රහයන් කීපයක්ම කියවුවා. නමුත් ඒවට රිවිව් කරන්න වෙලාවක් හම්බුනේ අපි ඉඩ ලැබෙන විදියට මේ සාහිත්‍ය මාසයේ සම්පූර්ණ කාර්යබහුල වුණාට පොතත් එක්ක ගත කරන කාලය අඩු කරන්නට බලාපොරොත්තුවක් නැහැ. ඒ හින්දා ඕගොල්ලෝ ආසම පොත් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. මම බලාපොරොත්තු වෙන පොතුත් කියවලා රිවිව් එකක් ඉදිරිපත් කරන්නට. ඒ වගේමයි ඔබට ආරාධනා කරනවා මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරලා ඉන්න අමතක කරන්න එපා. ඒ වගේමයි කමෙන්ට් එකක් දාලා ඔබේ අදහස ප්‍රකාශ කරන්නත් කියලා ආදරෙන් මතක් කරලා තියෙනවා. සියලු දෙනාටම එහෙනම් අදට මම වීඩියෝ නාලිකාවෙන් සමුගන්නවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.